තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ඉස්සත්වෙනි දුරස් භාවනාවේ වැඩමුළුවේ 6 වෙනි දිනය වන අද සමථ සතිය සඳහා වැඩම කර ඇති ඔබ වහන්සේව අපි පාද නමස්කාර පූර්වකව ගෞරවයෙන් පිළිගනු ලබනවා. අද දිනේ අපිට සමථන් වාර්තා 8ක් දැනට ලැබී තියෙනවා ස්වාමීන් වහන්සේ. 7ක් ඇවිල්ලා ලිඛිතව අනිත් එක අපිට පටිගත කිරීමක් ලැබිලා තියෙන්නේ. ඔබ වහන්සේට පිළිගැනීමට අවසරයි ස්වාමීන් වහන්සේ. හොඳයි. මම පළවෙනියෙන්ම ආරාධනා කර සිටින රාජකාට සමථන් වාර්තායි. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. හොඳයි. පළවෙනි සමථන් වාර්තාව. අවසරයි ගෞරවනීය ස්වාමීන් මම දැන් මෙතන කියලා හිතනවා සමග බිම වාඩි වෙලා කයත් සකස් කරගෙන ඉවරයි. පළමු සිත පසුපස තවත් සිත් කිහිපයක් ක්‍රියාත්මක වෙලා සිත් අතර අවකාශයක් දැක්කේ නැහැ. ඉන්පසු කය ඇතුළත බැලුවා. දස අකුසල් පංච නීවරණ යටපත් වෙලා අතු අඩු වැඩි ලෙස විපරිණාමයට පත් වෙනවා. දැඩි ලෙස දැවිල්ලක් පිටහරහා ගියා. දැනුනේ දුක් වේදනාවයි. සතියෙන් ඉවසාගෙන ඇති නැතිවීම බලා සිටියා. නාම රූප ධර්මයන්ට පිටුපාන්න බෑ. ඒවාටත් ආත්මයක් ස්ථිර පැවැත්මක් නැහැ. අනිත්‍යයට ඉඩ දී සිටියා. ස්වාමීන් වහන්සේ මෙසේ මානසිකාර කරන විට සංකල්ප පියවරින් පියවර එන්න ගන්නවා. ඒවා ලිඛිත කරන්න සිත කියනවා. එසේ කරනවා. ඒ අදහස් මානසිකාරයට අදාළයි. ඒවායින් යථා ස්වરૂපය කියවෙනවා. හිතට බාහිර අරමුණු වෙන්නේ නැහැ. සතිය අඛණ්ඩව පැවතිලා. ධර්ම අවවාද ලබා දෙන සේක්වා. තෙරුවන් සරණයි. වාර්තාව අවසන් කරනවා. මේක හැබැයි මොකක්වත් මූලකමටහනක් ගැන ඒ විස්තරයක් මොකක්වත් නැහැ නේද? එහෙම කියලා නෑ ස්වාමීන් වහන්සේ. මම දැන් මෙතන කියලා හිතනවා සමග බිම වාඩි වෙලා කය සකස් කරගෙන ඉවරයි කියලා පටන් ගන්නවා. ඔව් ඒක තමයි. මම දැන් මෙතන කියලා සකස් වීම තුළ අපි වර්තමානයේට එළඹ සිටීමක් තියෙනවා. ඊට පස්සේ අපි ඉස්සරහින් තියාගන්න මොකක් හරි කමටහනක් තියනවාද? නැවත නැවත නිරීක්ෂණය කරන යම්කිසි අරමුණක් තියනවාද? ඒක කොච්චර සාර්ථකව නිරීක්ෂණය කළාද? ඒවා ඉතින් ඇත්තටම වார்த்தාවට ඇතුළත් වෙන්න අවශ්‍යයි. ඉතින් ඒවා සමහරවිට කෙනෙක් පසු කරගෙන ගිහිල්ලා ඊට පස්සේ කිසිවක් ඇසුරු නොකර පවතිනවා නම් ඉතින් ඒකත් ඉතින් වාක්‍යකින් හරි ලියන්න අවශ්‍යයි. මෙච්චරක් මම අවුරුදු ගානක් තිස්සේ මෙහෙම කරා මුලින්ම මේ විදිහට පටන් ගත්තා. ඊට පස්සේ දැන් මට පුළුවන් මෙන්න මේ මට්ටමේ හිත පවත්වන්න කියලා ඉතින් අවශ්‍යයි. එහෙම නැත්නම් ඉතින් අපිට හරි උපදෙසක් දෙන්න අමාරුයි මේ ඔය කියන විදිහට. මොකද සංකල්පමය පැති වලින් හිත අයින් කර ගැනීම කියන එක වටිනවා. ඒකේ වැරද්දක් නැහැ. අපි සංකල්ප වලින් තමයි එකකින් පටන් ගන්නෙ. මම දකුණ කියලා ඔසවනවා තබනවා කියලා මොකක් හරි ඒ සංකල්ප මට්ටමකින් මෙනෙහි කිරීම මට්ටමකින් පටන් ගන්නවා. හැබැයි ටික ටික ඒවා අතහැරිලා බොහොම සූක්ෂම මට්ටමකට හිත යොදා ගන්න මේ ප්‍රාථමිකම ඍජු අත්දැකීමක් දක්වා හිත යොදා ගන්න අරමුණු කරන්න ඉතින් හැකියාව අපිට ලැබෙනවා. ඉතින් එතකොට ඉතින් සංකල්ප වල වැඩක් නැහැ. ඉතින් ඒ මට්ටම නම් මේ කියන්නේ ඉතින් ඒකේ වැරද්දක් නැහැ. නමුත් ඉතින් අර කමඨාන් වාර්තාව සම්පූර්ණ වීම පිණිස අහන කෙනෙකුට මේ මොන වගේ ගමනක් ආපු කෙනෙක්ද කියලා යම්කිසි හැඟීමක් ඇති වෙන්න ඒ තොරතුරු ටික මේ වාර්තාවේ ඇතුළත් වෙන්න අවශ්‍යයි. හොඳයි. දෙවෙනි කමඨාන් වාර්තාව ගරු ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. සතිමත් සක්මන. දැන් ඇවිදිනවා යයි සිතා සයිල් පොළවේ පතුලට දැනෙන සීතලට සහ යටිපතුල් වල තදවන ලිහිල්වන ආකාරයට සිත යොමු කරමි. ටික වේලාවකින් යටිපතුල් වල විවිධ ප්‍රදේශ තදවන ආකාරය සහ දැනෙන සංනිවේදන වෙනස් බවත් හඳුනා ගතිමි. උදාහරණ විලුඹ ප්‍රදේශය සහ ඉදිරිපස ප්‍රදේශය අතර වෙනස. වම් සහ දකුණු පතුල් තදවන ලිහිල්වන ආකාරයද වෙනස් බවත් වම් සහ දකුණු දෙපා ඉදිරියට යන ආකාරය වෙනස් බවත් වටහා ගතිමි. කකුල් ඉදිරියට තබන විට ශරීරයේ දෙපැත්තට ඇදෙන බර වෙන ස්වභාවයක්ද වම දකුණ අනුව වෙනස් බවත් වටහා ගතිමි. වරින් වර සිතුවිලි වලද යයි. සමහර විට එම සිතුවිලි ප්‍රපංච කිරීමක්ද සිදුවේ.
අරමුණට සිත නැවත පැමිණෙන්නේ පතුල් වල තදවන ස්වභාවය හඳුනා ගැනීමෙන්. කය භාගයක් පමණ පසු වූ විට නිදිමත ස්වභාවයක් ඇතිවන අවස්ථාද ඇත. මෙලෙස සක්මන දිනපතා සිදු කිරීමට උත්සාහ දරමි. සතිමත් පර්යංකය. වාඩි වී ප්‍රථමයෙන් ශරීරය සැහැල්ලු කර ගනිමි. ඉක්මනින් සිත හුස්මට යොමු වේ. හුස්ම ඉතාමත්ම සියුම්ව දැනෙන අතර විනාඩි කිහිපයකින්ම නොදැනී යයි. එවිට සිත යම් හිස් අවකාශයකට පැමිණේ. එතන සිතුවිලි වේදනා කිසිවක් නැත. සිත මෙම අවකාශයේ තත්පරයක් හෝ ඊට අඩු කාලයක් පැවත නැවත සිතුවිලි වලට යන බව නිරීක්ෂණය කළෙමි. මෙලෙස සිතුවිලි වලට ගිය සිත නැවත හුස්ම ගත්තත් හුස්ම දැනෙන්නේ නැති අතර නැවතත් කෙලින්ම අවකාශයට යයි. මෙලෙස සිත අවකාශය හා සිතුවිලි අතර දෝලනය වන බවක් දැන් සිදු කරන සෑම පර්යංකයකම වාගේ නිරීක්ෂණය කර ඇත. සයක් පමණ සිදු කරන පර්යංකයේ හුස්ම දැනෙන්නේ ප්‍රථම විනාඩි කිහිපයේ පමණි. ඉන්පසුව ඇත්තේ හුස්ම ගන්නා බවට ඇති හැඟීමක් පමණි. එදිනෙදා ජීවිතය භාවනාවේ පැය දෙකට අමතරව දිනපතා නිස්සරණ වනයේ දේශනාවලට සවන් දෙමි. සතියෙන් මෙම දේශනාවලට සවන් දුන්නත් සමහර විට සිත වෙනත් සිතුවිලි වලට යයි. එවිට නැවත රීප්ලේ කර දේශනාව අසමි. දේශනාවල යම් ධර්ම කරුණු ලියාගත් විට සිත පිට යාම අවම වන බව වටහාගෙන ඇත. සමහර ධර්ම කරුණු මතකයේ රැඳුනත් බහුතරයක් මතකයේ නොරැඳෙන බව වටහා ගතිමි. බණ දේශනාවලට අමතරව Science of Mindfulness ගැන ඇති සාකච්ඡා සහ දේශනා අධ්‍යයනය කරමි. ඒවා මගින් භාවනාවෙන් සිදුවන කෙටි කාලීන සහ දීර්ඝ කාලීන ප්‍රතිඵල ගැන අවබෝධයක් ලබා ගතිමි. නමුත් නිර්වාණය කරා යෑමට ඇති මාර්ගය ඊට වඩා වෙනස් බවත්, එයට අවශ්‍ය සුතමේ ඥානය බණ දේශනාවලින් පමණක් ලබාගත හැකි බවත් අවබෝධ වී ඇත. භාවනාව දියුණු කර ගැනීමට අවශ්‍ය උපදෙස් ලබා දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට සහ සියලුම භික්ෂූන් වහන්සේලාට සංවිධායක මඩුල්ලට තෙරුවන් සරණයි. වාර්තාව අවසන් කරනවා. හොඳයි. යන විදිය හොඳයි. ඒ කියන්නේ සක්මනේදී එහෙම මේ Tamanට දැනෙන විවිධ දේවල් හොඳින් දැනගනිමින් ඒ ගැන හඳුනා ගනිමින් අවධානය යොමු කරමින් මේ කටයුත්තේ නිරත වෙලා තිනවා. ඊට අමතරව ඉතින් අර සඳහන් කරලා තියෙන දේ ඉතින් Tamanගේ දැනුම පිණිස කරගෙන යන වැඩක් ගැන. ඉතින් විශේෂයෙන් සකස් කරන්න කියලා තියෙන්නේ ඉතින් අර අපි අක්මනක් කරද්දී ඒ දැනෙන දේවල් දිහා මුලදී දැනෙන ටිකක් අර සම්මුති මට්ටමකින් පාදය ඔන්න පොළවේ වදිනවා. ඊට පස්සේ වැලිවල තද ගතිය. ඊළඟට නැත්තම් තවත් තැනක තියෙන බර ගතිය, තවත් තැනක තියෙන සිසිල් ගතිය, තවත් තැනක තියෙන වියලි ගතිය. ඉතින් අපිට ඒකාතකින් අර අත්දැකීම් නිකන් මිශ්‍ර වෙච්ච ගතියක් තියෙනවා. සම්මුති මට්ටමකුත් ඒ බොහොම ඍජු ප්‍රාථමික මට්ටමේ අත්දැකීමකුත් මිශ්‍ර වෙච්ච ගතියක් තියෙනවා. පස්සේ ඉතින් අපි ඕකම නැවත කර යනකොට දැන් සංඥා ටික අඩු වෙලා ගිහිල්ලා අර අපි දීපු සම්මුති නම්ගම් මේවා ටික ඔක්කොම හැලිලා බොහොම සංසුන් හිතකින් ඒකාග්‍ර වෙච්ච හිතකින් අර ඍජු අත්දැකීමත් එක්ක පමණක් ඉන්න පුළුවන් තත්ත්වයක් හැදෙනවා නම් එතකොට අපේ හිතේ ඒකාග්‍රතාවය හොඳට දියුණුලා තියෙනවා. හිත බොහොම සියුම්ව තෝරාගත් අරමුණු කීපයක් ඔස්සේ නැත්නම් ඒ තෝරාගත් අරමුණු පරාසය ඔස්සේ පිහිටවන්න පුළුවන්කම ඇතිලා තියෙනවා. ඊට පස්සේ අපේ හිත වහගෙන තිබිච්ච සාමාන්‍ය සම්මුති සංඥා හැලිලා තියෙනවා. ඒ වෙනුවට බොහොම ඍජු පිරිසුදු සංසුන් හිතක් අපිට ලැබිලා තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ යම් නිර්ණායක හරහා අපේ ගමන නැත්නම් අපේ හිතේ යම් වර්ධනයක් සිද්ධ වෙන බව හඳුනා ගන්න පුළුවන්. ඒ නිසා බලන්න මේ පැත්තත් දැන් පොඩ දියුණු කරගෙන යන්න. දැනට අර සාමාන්‍යයෙන් සම්මුති මට්ටමකින් පටන් ගන්න යෝගාවචරයේ ඒ தත්ත්වය සාර්ථකව කර ගැනීම මේ වාර්තාවේ නිරූපණය වෙනවා. දැන් අතීතයේ ගිහිල්ලා කලබල කර ඉන්නේ නැහැ, අනාගතයේ ගිහිල්ලා පැටලිලා ඉන්නේ නැහැ. ඒ වෙනුවට වර්තමානයේ තියෙන කෙරෙන සිද්ධවීම් ටික ඔස්සේ දැන් ඉන්න ගතිය තියෙනවා. එතනින් නතර නොවි ඒ අවස්ථාවේදී ඒ තමන් ලබන අත්දැකීම තවත්
හොඳට සියුම්ව දකින්න ඒකේ විස්තර විභාග තේරුම් ගන්න උත්සාහන්ත වෙන්න. හොඳයි. වාර්තා අංක 3. තෙරුවන් සරණයි. පින්වත් ස්වාමීන් වහන්සේ. උදෑසන සක්මන සඳහා වැලි මිලකට ගියා. වැලිවල දූවිලි බව, වියලි බව හොඳින් වැටහුණා. කකුලේ පොළවට තදවන ස්ථාන හොඳින් නිරීක්ෂණය කළා. වම දකුණ ඇතුව සක්මන් කළත් ටික වේලාවකින් වම දකුණ නැතුව ගියා. වාහන ශබ්ද නිතර ඇසුණා. එසේ ඇසුණත් මා සතුටුමත්ව සිටියා. විනාඩි 15ක් පමණ මෙසේ සක්මන් කරමින් සිටින විට සිහින් පොද වැස්සක් වැටුණා. වැලි විදුල කෙළවරේ තිබෙන කොන්ක්‍රීට් කොටසේ සුළු ඉඩ ප්‍රමාණයේ මා සක්මන් කළා. එහිදී දැනෙන වෙනස නිරීක්ෂණය කළා. කොන්ක්‍රීට් බිමේ තද බව, වියලි බව, මස්පිඩු චලනය වන ආකාරය මනමින් වැටහුණා. වැහි පොත නැවතුණු විට නැවතත් වැලි විදුලේ සක්මන සඳහා ගියා. එවිට තෙත වැලි යටිපතුල් වල ඇලුනා. චූටි සිරිපොද වැස්ස තවමත් තිබුණා. නමුත් මා සක්මන් කළා. ආකාශයේ අඳුරු පැහැයක්ගෙන තිබුණා. නැවතත් වැස්ස වැඩි වුණු නිසා අද දින විනාඩි 45ක් පමණ සක්මනේ යෙදීමට සිදු වූයේ. ඉන්පසු දෑත් දෙපා සෝදාගෙන පර්යංකයට පැමිණියා. සුපුරුදු අසුනේහි පර්යංකය සඳහා ඉඳගත්තා. ඉදිරියට නැමුණු කය පුටුවට බර වන අයුරු, කොන්ද පුටුවට හේතු වන අයුරු නිරීක්ෂණය වුණා. කකුල් දෙක බිමට බර වී තිබුණා. දෑත් උකුල මත තැන්පත් වුණා. මා දැන් මෙතන යයි සිතා ඇස් පියාගෙන ටික වේලාවක් සිටියා. තත්පරයක් දෙකක් යන විට පිම්බීම හැකිලිම දැනෙන්නට වුණා. සාමාන්‍ය ලෙස පිම්බීමත් සාමාන්‍ය ලෙස හැකිලීමත් ඇති වුණා. දිගටම එසේ පැවතියා. සිරුර දෙස බැලුවා. ගල් පිළිමයක් තිබුසේ එසේම තිබුණා. කිසිම වෙනසක් නැහැ. බෙල්ල ඉදිරියට බර වුණා. සතියෙන්ම බෙල්ල කෙලින් කරා. පිම්බීම හැකිලීම දෙස නැවත බැලුවා. ආලෝක ධාරාවන් පැමිණියා. ගියා. නිදිමත ගතියක් දැනුණා. නැවතත් සිරුර සකස් කරගෙන පුටුවේ හරියට ඉඳගත්තා. පිම්බීම හැකිලීම දෙස බැලුවා. සාමාන්‍ය ලෙස තිබූ පිම්බීම හැකිලීම සංසුන් වුණා. ඉතාමත් සංසුන් වුණා. නොදැනෙන තරමටම සංසුන් වුණා. ගල් පිළිමයක් සේ සිරුර පුටුව උඩ තිබියදී පිම්බීම හැකිලීම නොදැනීම ගියා. හොඳට නිරීක්ෂණය කළා. ටික වේලාවකින් සුළු චලනයක් පමණක් උදරයේ පතුලේ ඇති බව වැටහුණා. ඒ දෙසම බලා සිටියා. ඒ අතරතුර නොයෙකුත් සිතුවිලි ආවා. ඒවා මොනවද පැහැදිලි නැහැ. ලියන්න තරම් දැනුම මදි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ, සතිමත් වීමෙන් අද්දුටු තේ එලෙසම සටහන් කළා. පින්වත් ස්වාමීන් වහන්සේ, උපදෙස් පතමි. කාරුණිකව තවදුරටත් සතිමත් වීමට උපදෙස් දෙනමින් දෙපා නැමද ඉල්ලා සිටිමි. ඔබ වහන්සේටද සංවිධායක මඩුල්ලටද තෙරුවන් සරණයි. වාර්තාව අවසන් කරනවා. හොඳයි. දැන් මේකේදී අර පිම්බීම හැකිලිම සමනය වුණාට පස්සේ පොඩ්ඩක් හරි හොඳයි. හරි මේ වාර්තාවේදී අර සඳහන් වෙලා තියෙනවා මේ පිම්බීම හැකිලිම සමනය වුණාට පස්සේ තමන් මොකද කරේ කියන එක ගැන තව ටිකක් විස්තර වුණා නම් හොඳයි. ඒ කියන්නේ පිම්බීමක් හැකිලීමක් හොඳට මූල කමඨහනක් වශයෙන් තියාගෙන දිගට කරගෙන යනකොට ඇතැම් වෙලාවට හොඳට අපිට මේ පිම්බීමේ සියලු අවස්ථාවන් දැක ගන්න හම්බ වෙනවා. හැකිලීමේ සියලු අවස්ථාවන් දැක ගන්න හම්බ වෙනවා. ඒවා වෙනස් වෙන හැටි මේ මුළු චක්‍රයම දැක ගන්න හොඳට ඔන්න ඇතැම් වෙලාවට අවස්ථාව සැලසෙනවා. ඒතකොට ඒකෙම හොඳට නිමග්න වෙලා අනිකුත් මුළු ලෝකෙම අමතක කළා මේ වැඩේට බහැලා ඉන්නකොට සමහරවිට ඒකේ සියුම් පැති තේරෙන්න ගන්නවා. ඒතකොට මේ තනි පිම්බීමක් නෙවෙයි මෙතන පිම්බීම් කීපයක්. තනි හැකිලීමක් නෙවෙයි මෙතන පිම්බීම් රාශියක්. එවත් නැත්තම් මෙතන ඒක සමනය වුණාට පස්සේ වෙනත් කායික කයේ තැන්වල විවිධ දැනීම් හට ගැනීම. ඉතින් මේ වගේ විවිධ දේවල් සිද්ධ වෙන්න පුළුවන්. ඒ ගැන ටිකක් සැලකිලිමත් වෙන්න. දැන් හිතේ ඒකාග්‍රතාවය ගොඩනැගිලා තියෙනවා, සතියේ ගොඩනැගිලා තියෙනවා. දැන් ඒක පාවිච්චි කළා අපි තවදුරටත් කොහොමද ප්‍රඥාවක්
සති සම්පජඤ්ඤයත් දියුණු කරගන්න. ඒක තමයි දැන් ඊළඟට අපේ ඉලක්කය. දැන් අතීතයට දුවන ගතිය අඩුයි, අනාගතයට දුවන ගතිය අඩුයි. ඒ වෙනුවට වර්තමානයේ ඉන්න ගතියක් දැන් අපි හදාගෙන තියෙනවා, ගොඩනගාගෙන තියෙනවා. එතනින් අතර නොවි මේ හදාගත්ත කුසලතාවය තව කොහොමද වර්ධනය කරන්නේ? ඒක තව සියුම්ම සාමාන්‍ය සරල අත්දැකීමක් විග්‍රහ කර ගැනීම සඳහා පාවිච්චි කරන්නේ කොහොමද? මේ අත්දැකීමක තියෙන සියුම් විස්තර විභාග දැනගන්නේ කොහොමද කියන එක අවශ්‍යයි. ඉතින් එතනින් තමයි අපි ටිකක් ප්‍රඥාවට අපේ හිත යොමු කිරීමක් කරන්නේ. ඒ යොමු කිරීම ටිකක් අපි මුලදී මැදිහත් වෙලා කරන්න අවශ්‍යයි. නැත්නම් හිත නිකන් අර සතියෙන් ආපු හිතේ සමනය වීමෙන් ඒකාග්‍ර වීමෙන් ආපු සොම්නස් සහගත එහෙම නැත්නම් බොහොම සැහැල්ලු සහගත තත්වයේ තුල එතනින් සෑහීමකටපත් වෙලා ඔහේ ඉන්න ගතියක් තියෙනවා. නමුත් අර වගේ පොඩ්ඩක් අපි සතිමත් වුණ අරමුණම හොඳට හාරා උස්සලා බලනකොට විමසලා බලනකොට අන්න ඒකේ සියුම් පැති අපිට තේරෙන්න පටන් ගන්නවා. ඒ හරහා තමයි මේ එකත් ඒ අරමුණේ යථා ස්වභාවයක් තේරෙන්න ගන්නෙ. ඒ අරමුණම මූලික කරගෙන අපි අනිකුත් අරමුණු වලත් යථා ස්වභාවය තේරුම් ගන්නෙ. ඉතින් මේ විදිහට අපි තුල යම්කිසි නුවණක් දිනු කරගන්න අවශ්‍යයි. භාවනාවේ නුවණක් දිනු කරගන්න අවශ්‍යයි. අත්දැකීමක් නැත්නම් ඍජු අත්දැකීමක් කරහා ඒ නුවණ ලබා ගන්න අවශ්‍යයි. ඒ නිසා ඒ සඳහාත් උනන්දු වෙන්න කියලා කියත හැකියි. හොඳයි. වාර්තා අංක 4 තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. සක්මන් භාවනාව. පළමුව මා සිටගෙන සිටින ඉරියව්ව දෙස හිත සිට දෙපතුල දක්වා බලා අඩි 40ක් පමණ දිග ටයිල් පොළවේ නිදහසේ දෙපා මාරු කරමින් ඇවිදගෙන ගියෙමි. ඉන්පසු දෙපා දෙස සතියෙන් බලමින් සක්මන් කිරීමට පටන් ගතිමි. වම දකුණ වශයෙන් පිළිවෙලට දෙපා තබන විට පළමුව වම් පාදයේ පොළවේ තබන ආකාරය විමසිලිමත් ලෙස බලමින් එහි පළමුව ඉදුම ප්‍රදේශයක් ඉන්පසුව ඉතිරි කොටස පොළවේ ගැටෙන බවත් නිරීක්ෂණය විය. පොළවත් සමග තෙරපීමත් හද ගතියක් සීතල බවත් තදින් දැනෙන බවද වැටහුණි. දකුණු පාදයේ එතරම් තද සීතල ගති ලක්ෂණ අඩුවෙන් දැනෙන බව වැටහුණි. ඇවිත යන විට දෙපායම සැහැල්ලුවෙන් ගමන් කරන බවත් වම් පායට පමණක් ශාරීරික බර දැනෙන බවත් දැනිනි. මෙසේ ගමන් වාර කිහිපයක් සක්මන් කිරීමේදී දෙපතුල් සිට උරසිට දක්වාම ශරීරය සතිමත් සැහැල්ලු බවක් දැනුනි. සිතට සැහැල්ලුයි. වෙනදාට දැනුණු කකුල්වල වේදනා නැත. නිදහස් දෙපා මාරු වෙමින් සිතුවිලිද නොමැතිව සක්මන් කිරීමට හැකි බවක් දැනුනි. සතුටක්ද ඇතිවිය. මුළු කයම සතිමත්ය. ඉබේම ක්‍රියා වෙන දෙපා මාරු කරමින් සක්මන් භාවනාව පැය 1 විනාඩි 5කින් අවසන් කළා. එදිනෙදා වැඩ කටයුතු කිරීමේදී සතිමත්ව ක්‍රියා කිරීමට උත්සාහ කරමි. එහිදී යම් ක්‍රියාවක් කිරීමේදී උදාහරණයක් ලෙස දත් මැදීමේදී දත් පුරුසුව ඇල්ලීමේදී අත්තට දැනෙන තද ගතියක් එය කට තුළදී ඡේදය සමග මිශ්‍ර වී ක්‍රියා කරන හැටි කට සෝදන විට ද්‍රවයක් ලෙස පිට කිරීමත් සමග අනිකුත් කරන සෑම ක්‍රියාවලියක්ම සතියෙන් සිදු කිරීමත් සමග ධාතු ගුණ ක්‍රියා කරන බව මට හැඟේ. ගරු ස්වාමීන් වහන්සේ මෙය නිවැරදි කර දෙන්න. පර්යංක භාවනාව. සක්මන් භාවනාවේදී ඇති වූ සතිමත් බවෙන්ම පර්යංකය සඳහා වාඩි වුනිමි. පළමුව ඉඳගෙන සිටින ඉරියව්ව දෙස හිස සිට දෙපතුල දක්වා බලමින් ආනාපාන භාවනාව පටන් ගත්තා. පළමුව නාසයේ මුල කොටසෙහි එනම් උඩුතොලෙහි ඇති ත්‍රිකෝණාකාර කොටසට සිහිය යොමු කරමින් නාස් කුහරය තුළට පිවිසෙන ආශ්වාසය රළු ලෙසත් සීතල ලෙසත් නාසය තුළට පිවිසෙන ආශ්වාසය රළු ලෙසත් සීතල ලෙසත් නාසය තුළට පිවිසෙන බව සනිටුහන් කළෙමි. ඒ ලෙසම උණුසුම පිට වෙන බවද දැනිනි.
මෙම ආශ්වාසය සහ ප්‍රශ්වාසය නාස්පුඩු දෙකින්ම ඇතුළු වූ බවත් එලෙසම පිටව ගිය බවත් දැනුනි. නාස්කුර දෙකෙන්ම සිදු වූ ආනාපානය මට දැනුණු පළවෙනි අවස්ථාව මෙය වේ. පසුව මෙම හුස්ම ඉතාමත් සියුම් වී නොදැනී ගියත් සිතද කයද ඒකාග්‍ර වී ඇත. කයට දැනෙන හුස්ම දැනේ. ඉතාමත් නිශ්ශබ්ද පරිසරයක නිදහස් හිතකින් භාවනාවට වාඩි වූ මට ඉතාමත් සැහැල්ලු වූ කය සහ සිත සමග භාවනාව කරමි. මෙසේ කම්පන චංචල සංඥා නොමැතිව වේලාවක් සිටින විට අඳුරු පරිසරයකින් හිතක් වැනි විදුලි එළියක් පැමිණ නැති වී ගියා. මගේ අරමුණ වෙනස් වූයේ නැත. ඇති වී නැති වී ගිය ලෙසයි එය දුටුවේ. එය අනිත්‍යයයි කියා මට සිතුනි. මගේ සිතුවිලි වැරදිද? කයේ සැහැල්ලුවත් සමග සිතුවිලි නොමැති අවස්ථාවකි. හිස් අවකාශයක් දෙස බලා සිටිමි. එවිට මගේ සිරුරත් සමග කාපට් පොළවේ ඇති රළු ගතියද සමහර වේලාවට දැනෙන උණුසුම් ගතියද ආශ්වාස ප්‍රශ්වාසයේ ඇති ලක්ෂණද සතර මහා ධාතුන්ගේ ක්‍රියාකාරීත්වය බව දැනේ. ඒ මට දැනුණු සිතුවිලිය. මුළු කයම සැහැල්ලුය, සතිමත්ය. කය පුරාම දැනෙන සියුම් හිරිවැටීමකින් වැනි දෙයකින් පිරී ඇත. මෙසේ සිටියදී මට භාවනාව නතර කිරීමට අවශ්‍ය විය. නමුත් මට ඇරීමට හා කය සොලවා නැගිටීමට අපහසුය. සතිමත් බව විනාඩි 15ක් පමණ තිබිනි. කාලය පැය 1කට ආසන්නයි. ගරු ස්වාමීන් වහන්සේ මෙහි ඇති අඩුපාඩු පෙන්වා භාවනාව ඉදිරියට කරගෙන යාම සඳහා උපදෙස් දෙනමින් කාරුණිකව ඉල්ලා සිටිමි. ඔබ වහන්සේ ඇතුළු කාර්ය මණ්ඩලයට පිංසිදු වේවා. තෙරුවන් සරණයි. වාර්තාව අවසන් ස්වාමීන් වහන්සේ. හොඳයි. මේකේ කාරණා කීපයක් තියෙනවා. එකක් තමයි අර ආලෝක ස්වභාවයක් ආපු ගතිය, ඒක ගිය ගතිය, ඒක අනිත්‍යයි කියලා තේරුණ හැටි. ඒකේ වැරදක් නැහැ. ඒ ඔස්සේ යන්න උවමනාවක් නැහැ. හිතේ යම්කිසි ඒකාග්‍රතාවයක් වැඩෙනකොට ඒ වගේ දෙයක් සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් අපි ඒක දිහා බලන්න යන්නේ නැතුව අපිට තියෙන්නේ මේ වෙලාවේදී ආනාපාන සතිය වඩමින් හිටියා. ආනාපාන සතියත් එක්කමයි යන්න තියෙන්නේ. ඊට පස්සේ තවත් ප්‍රශ්නයක් අහලා තිබුණා මැද හරියේ ඒක චුට්ටක් කියවන්න රාජිකා. නෑ මැද හරිය තිබුණා මේ මෙහෙම වෙන්නේ මොකද කියලා වගේ මොකක්ද යක් අහලා තිබුණා නේද? මැද හරියේ මට මතකයි මේකට මොකද්ද හේතුව ස්වාමීන් වහන්සේ ඔන්නෝම වගේ වචනයක් තිබුණා. සක්මන් භාවනාව ස්වාමීන් වහන්සේ. කොහොමද මුලින් පටන් ගත්තේ සක්මනෙන්ද? ඒකේ අගහරියට යන්න සක්මනේ අගහරිය තමයි තිබුණේ. ඒ ඡේදේ ඉවරනවා හරිය වගේ. ඔව් ඒකෙදි එතන ස්වාමීන් වහන්සේ සක්මන ඉවර කළා කරුවක් දාලා එදිනෙදා කටයුතු කරලා ලියලා තිබ්බා. ඒ කියන්නේ තමයි ඒ කියලා තිබ්බේ. කියවන ස්වාමීන්. ඔව් කියන්නකෝ. එදිනෙදා වැඩ කටයුතු කිරීමේදී සතිමත්ව ක්‍රියා කිරීමට උත්සාහ කරමි. එහිදී යම් ක්‍රියාවක් කිරීමේදී උදාහරණයක් ලෙස දත් මැදීමේදී දත් බුරුසු ඇල්ලීමේදී අතට දැනෙන තද ගතියත් එය කටතුලදී ඡේදය සමග මිශ්‍ර වී ක්‍රියා කරන හැටි කට සෝදන විට ද්‍රවයක් ලෙස පිට කිරීමත් සමග අනිකුත් කරන සෑම ක්‍රියාවලියක්ම සතියෙන් සිදු කිරීමත් සමග ධාතු ගුණ ක්‍රියා කරන බව මට හැඟේ. ගරු ස්වාමින් වහන්සේ මේ නිවැරදි කර දෙන්න. හරි. අන්න ඒක තමයි. දැන් ඔයකේ වැරදක් නැහැ. ඉතින් ඔය ඔක්කොම ධාතු ලක්ෂණ තමයි අපිට මේ ධාතු මනසිකාරයක් වඩන්න ඒක ඉරියව්වක් කියලා නෙමෙයි. අනිකුත් සෑම ඉරියව්කදීම ඉතින් වඩන්න පුළුවන්. හැබැයි ඉතින් ඔතනදී පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. අපි ඒ සාමාන්‍යයෙන් වෙන වැඩක් නැත්නම් ඉතින් අපිට සියලු විස්තර බලමින් ඒවැ ධාතු ලක්ෂණ හඳුනා ගනිමින් ඒ ක්‍රියාකාරීත්වය දකිමින් ඒ කටයුත්තේ නියැලෙන්න පුළුවන්. හැබැයි ඉතින් සමහරවිට අපිට වෙන අනිත්‍යයත් එක්කත් ඉන්න වෙන අවස්ථාවකදී ඒ වෙලාවකදී සමහරවිට ඉතින් අපි මේවා බල ඉඳලා මේ කටයුතු කරන්න විදිහක් නැහැ. යන්න මේ වගේ තැන්වලදී අපිට ඉතින් මේ මුළු සංසිද්ධිය ගැන යම්කිසි මේ
පසුබිමකින් වගේ ඇතිවන හැඟීමක් මිසක් ඒ යම්සේ සංසිද්ධියක් මූලික කරගෙන සිද්ධ වෙන සියලුම කුඩා කොටස් බල යන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා අවස්ථාවක් ලැබෙන වෙලාවට ඒක කරන්න. හැබැයි එදිනදා කටයුතු වල සාමාන්‍ය අනිත්‍යයත් එක්ක මේ බැහැලා ජීවත් වෙනකොට එතකොට ඉතින් අපිත් ඒ මේ අනිත්‍යයට හැංගෙන්නේ නැති වෙන්න අපි අපේ විදිහට යනවා. හැබැයි සිහියෙන් කටයුතු කරනවා අරතරන් හැබැයි ඒ කුඩා කොටස් වලට දකිමින් ඒවා විස්තර විභාග කරමින් ඒ ධාතු ගුණ හඳුනා ගනිමින් එච්චර ඉතින් යටට යන්න හැකියාවක් නැහැ. හැබැයි මේ හැකියාව අපි පුළුවන් තරම් දියුණු කර ගන්නවා පරියංක භාවනාවේදී සක්මන් භාවනාවේදී. ඒ නිසා යන විදිහ හොඳයි. ඒ කියන්නේ Taman තුල උනන්දුවක් තියෙනවා මේ ටික හොඳට කරගෙන යන්න. ඒ වගේමයි එදිනදා කටයුතු වලදීත් ඒ සඳහා ප්‍රයත්නයක් දරලා තිනවා. ඉතින් ඒකෙත් යම් පමණකට සාර්ථක වෙලා තියෙනවා. ඒ නිසා Taman වෙතට නැඹුරුලා යන ගමනක් වාර්තාව තුල පෙන්눔 කරනවා. ටිකට කරගෙන යන්න. හොඳයි. අවසරයි ස්වාමීන් වහන්සේ. හොඳයි. තව ප්‍රශ්න තුනක් ලැබිලා තියෙනවා. හරි. ඊළඟ ප්‍රශ්නය තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ. සක්මන සහ පර්යංකය නිතිපතාම සිදුවේ. ඇවිදීම යන අරමුණ සමග බැඳී සිටී. දැනෙන ඇවිදීම යන ක්‍රියාව නොදැනීම දක්වා යනවා. මම ඇවිදිනවා යන්නක් නොමැත. පොළොවක පවතින සිසිලස ගොරෝසු බව වැලි පෑගෙන අන්දම යටිපතුලට දැනුණු දැනීම් ආදී දේවල් වල සංවේදනාව දැනුනි සිතටය. රූප ආරම්භණයක් ගෙන එහි වෙනස් වීම දැක්කේ සිතයි. මෙම අරමුණ තුලම බැසගෙන සිටින නිසා බාහිරින් ඇසෙන ශබ්ද තමා යන සුළංගේ සිසිලස සුළංගේ හඬ දකින්න රූප සිත ස්පර්ශ කර කතා නොගනා බහැර වී යනවා. ඒවා අරමුණු නොකරතත් දකින්න ඇහෙන පමණින්ම ස්පර්ශයක් ඇතිකොට යනවා. මෙවැනි දහස් සංඛ්‍යා අරමුණු ඇලීමක් ගැටීමක් නැතුව යනවා. ගත්තා වූ අරමුණේ ස්වභාවය තමයි විස්තර වශයෙන් දක්වන්නේ. පටන් ගන්නා තැන තිබූ අරමුණද වෙනස් වෙලා අවසන් වන විට දසදහස් ගණනක සිත් පෙළක් ඇති කර අවසානය. ඒ ඇති වූ අරමුණු වලද දැකිය හැකි වූවා. ඒවා අකුසල මූල තුනට යට නොවි ගෙවි ගිය අයුරු. එසේම මම විදිනවා යන්න ගෙන ඇවිද්දාට මම කෙනෙක් කොතැනකද සිටියේ කියා විශ්ලේෂණය කරා. සත්‍යෙන්ම එවැනි කෙනෙක් නැහැ. නමුත් දිගුකොට තිබූ පාදයේ නවා ඉදිරියට තබමින් පාදයන් උස්සමින් කය ඒ අනුව ගෙන ගියේ කවුදයි බැලුවා. ගත්ත අරමුණට අනුව සිත ක්‍රියා කරනවා. ඒක සිතුවිලි ලෙසයි දැක්කේ. ඒ අනුව යනවා නවතිනවා. නවතින තැන මම විසින් කරනවා. නමුත් බැඳීම් නැහැ. පොදු ක්‍රියාදාමයක අවශ්‍ය අවස්ථාවන් වලදී මම මැදිහත් වී කරනවා. ඒවා කිරීමෙන් භව කර්ම සකස් කරගන්නේ නැහැ. එදිනෙදා වුණත් මෙවැනි කොතරම් ක්‍රියාදාමයන් සිදු වෙනවාද? ඒවා සත්‍යමත් ලෙස නොදකීමයි සිදුවන්නේ. කතා ගෙතීමක් නැහැ. තිබුණත් අඩුය. මතක නැති නිසා. ඊට වඩා මතකෙ තිබුණත් මේවා ගොනු කර ලැබීමේ අපහසුතාවය තියෙනවා. මා අත්දැකීම් ලෙසම හසු කර ගන්නා දෑ වචන බවට පෙරලා ලිව්වත් මට හිතෙන්නේ සැබෑ වූ දේම කියවෙන්නේ නැති බවත්ය. ඔබ වහන්සේ මෙවැනි අත්දැකීම් රාශීන් වලට මුහුණ දී ඇති නිසා යම් පමණක හෝ යහපතක් මට සිදු වෙනවා. මට මම කියන දෘෂ්ටිගත වීමක් මේ කාලය තුල නැත. සිදුවෙන දෑ සමග සිටි කාලය ගත වී යනවා. අදෘශ්‍යමාන ලෙස නිදහස් දේගෙන යම් පැතිරීමක් දැනෙනවා. මට රූපයකින් වේදනාවකින් සංඥාවකින් සංස්කාරයකින් පීඩාවක් නැහැ. මට ඒවා ගැන දැනුමක් නොමැති බව හෝ ගණන් ගැනීමක් සිදු නොවන බවයි දැනෙන්නේ. එකම දේ මෙවැනි දෑ ලියලියා විඥානයේ විසින් අදහස් මතු කර දෙනවා. සක්මණෙන් නික්ම යන විට දැනුනේ මම නැතිවීමක් නොව සිදුවන්නේ දෘෂ්ටිය හෝ උපාදානයේ ලිහිල් වීම හෝ නැතිවීම සිදු වෙනවා හෝ ඒ දේවල් කෙරෙහි කතා කිරීමට සිතිවිලි උත්පාදනය නොවන බවයි. දැක්කානම් දැක්කා පමණයි. ඇසුවානම් ඇසුවා පමණයි. මට උවමනා දීම ලියුණාදයි නොදැනේ. අපහසුවෙන් අමාරුවෙන් ලිවීම අත්දැකීමට
උපදෙස් දෙනමින් කාරුණිකව ඉල්ලා සිටිමි. මේ වන විට ස්වාමීන් වහන්සේ සිත හරි ශක්තිමත්. ඔබ වහන්සේගේ මඟ පෙන්වීම මතයි මට හෙට දිනේදී තවත් නිවැරදි වන්නේ. සිත ශක්තිමත් බවින් අනුන නිසා ශක්තිමත් පිළිතුරක් ඇවසි බවයි හැඟෙන්නේ. පාරයන්යන් සිදු කළා තව ටිකක් තියෙනවා. පාරයන්යන් සිදු කළත් මතක නැති නිසා ඒ අවදි කිරීමට වෙහෙසකාරී බව ඇතිවන නිසා ලිව්වේ නැහැ. වෙහෙසකාරී සිත ගොරෝසුය. ඇක්කිලෙන ස්වභාවයකි. පසුව ලියා දක්වමි. මතක් කරගන්නත් බැහැ. මතපිට මතකයක් පමණි ආත්මයට තියෙන්නේ. ඔබ වහන්සේටත් සංවිධායක මඩුල්ලටත් පින් සිදු වේවා. නිවනින් සැනසේවා. එපමණයි ස්වාමීන් වහන්සේ. හොඳයි. ඉතින් මගෙන් ඉල්ලනවා ශක්තිමත් පිළිතුරක් දෙන්න කියලා. ඉතින් බලමු ඉතින්. ඔව්. මේ හැබැයි ඉතින් ඔතනදී මේ පරයන්කේ වැඩි වෙලාවක් දැන් ඉන්න අවශ්‍ය බවක් පෙන්වෙන්නේ නැහැ. කියලා අපි පරයන්කේ දැන් ඔය කතා කරන මට්ටමේදී වැඩි වෙලාවක් ඉඳීම තුළ හිත හුඟක් වෙලාවට සැඟ වෙන ගතියකට සමාධිය උත්සන්න වෙලා සමාධියට බර වෙන ගතියකට යන්න පුළුවන්. ඉතින් එතකොට ආයෙත් අපේ හිත දන්නේම නැහැ මේ සමාධියක් තුල නිමග්න වෙන්න ඉඩ තියෙනවා. ඉතින් එතකොට තමයි සතිය දුර්වල වෙලා සමාධිය ඉස්තර වෙන්නේ. ඉතින් ඒක ප්‍රයෝජනවත් නැහැ. ඒ වෙනුවට බොහොම සරල මට්ටමක හිත තියාගන්න පුළුවන් නම් ඒ කියන්නේ මතු පිට මට්ටමක ගැඹුරු සමාධියක නෙමෙයි මෙතෙන්දී වැදගත්කම තියෙන්නේ. නොගැඹුරු මට්ටමකදීත් හිත උපාදාන නොකර පැවැත්වීම. කිසිවක් උපාදාන කරන්නේ නැහැ. හිතේ රාගයක්, ද්වේෂයක්, මෝහයක් නැහැ. හිත එහෙම යන්නෙත් නැහැ. එතකොට මේක කරන්න හරි අමාරුයි. මේ කිව්වට කරන්න ලේසි වැඩක් නෙමෙයි මේ කියන්නේ. ඉතින් ඒක කරන්න අපි උත්සාහවත් විය යුතුයි. එහෙම නැතුව අපි ඉඳගෙන මොකක් හරි තෝරගත්ත අරමුණක අපි හිත නංව ඉන්න ඒකයිලා මූලික අභ්‍යාසයක්. පස්සේ විපස්සනා නුවණක් දිනු වෙලා අපිට පුළුවන්කම ඇති වුනහම අරමුණක් ඇසුරු නොකර ඉන්න. එතකොට ඉතින් අපි ඒ தত্ত্বය වර්ධනය කිරීම සඳහා විවිධ උපක්‍රම පාවිච්චි කරන්න අවශ්‍යයි. එතකොට අපි වාඩි වෙලාම ඉඳලාගෙන හිතට සමාධි වෙන්න දීලා මේ කටයුත්ත කරන්න බෑ. දැන් හිතේ දැනටමත් තියෙනවා යම්කිසි පැහැදිලි ගතියක්, සංසුන් ගතියක්, කලින් තරම් දැක්ක දේවල් ඔස්සේ යන්නේ නැතුව, ඇහිච්ච දේවල් ඔස්සේ යන්නේ නැතුව, දැනෙච්ච දේවල් ඔස්සේ යන්නේ නැතුව, හිතෙච්ච දේවල් ඔස්සේ යන්නේ නැතුව දැන් අර වාර්තාය කියලා තියෙන විදිහට දිත්තේ මත්තන් විදිහට ඉන්න පුළුවන්. ඉතින් ඒක වටිනවා. ඉතින් එහෙම ඉඳින්ද අපි බලන්න ඕනේ තාමත් කොහෙද මේවා ගිහිල්ලා පැටලෙන්නේ. කොයි අවස්ථාවේදී මට මේ தත්ත්වය පවත්වන්න බැරි වෙන්නේ. කොයි කෙනා එක්ක ඉඳද්ද මේ தත්ත්වය මේ පවත්වන්න බැරි වෙන්නේ කියලා ඉතින් අපිම මේ ගවේෂණය කරන්න අවශ්‍යයි. එතකොට ඒ අනිත් කෙනා ඇවිල්ලා අපිට මේ ගවේෂණය කරන්න එක පැත්තකින් උදව්වක් තමයි සපයන්නේ. ඉතින් අපි කැමති කෙනෙක් එක්ක ඉඳද්දි ඇලීමක් ඔස්සේ යන ගතියක්, අකමැති කෙනෙක් එක්ක ඉඳද්දි ගැටීමක් ඔස්සේ යන ගතියක්, ඒ ඔක්කොම අපි හඳුනා ගන්නවා. එතකොට අන්නේ හඳුනා ගැනීම තමයි දැන් වැදගත් වෙන්නේ. ඉතින් ඒකට අපි හිත හිර කළා, බල කළා නවත්තගෙන ඉඳලා කරන්නත් බෑ. ඒකයි බොහොම නොගැඹුරු සැහැල්ලු මට්ටමකම ඉන්න ඕනේ. එතකොට තමයි අන්න හිත ආයේ පරණ පුරුද්දට දුවන්න පටන් ගන්න. එතකොට තමයි අන්න අපිට පුළුවන් වෙන්නේ තාමත් මේ කෙලෙස් ස්වභාවයන් තියෙනවා. තාමත් මෙන්න මේ පංචකාමයන් ඔස්සේ තාමත් මේ හිත දුවනවා කියලා අන්න Tamanට නිවැරදි තක්සේරුවක්, නිවැරදි ඇගීමක් කරගන්න හම්බ වෙන්නේ අන්න එතකොට. ඒ නිසා ඒ පැත්තෙන් වැඩිදුර උත්සාහවන්ත වෙන්න. ඔය කියලා තියෙන අත්දැකීම් නිවැරදි. ඒකේ සැකයක් ඇති කරන්න දෙයක් නැහැ. කියන්නේ අපි ඒ ප්‍රපංච දුරු කරගෙන කොහෙවත් ඇසුරු නොකර ඉන්න తত্ত্বය විස්තර කරන්න අමාරුයි ඉතින්. ඒ කියන්නේ වචන වලට නංවන්න අමාරුයි. ඉතින් ඒකේ වැරද්දක් නැහැ. අර සමාධිමත් తত্ত্বයක පරයන්කේ ඉන්න එක ඒ තරම් ප්‍රයෝජනවත් නැති බව තේරුම් ගන්නයි තියෙන්නේ. හොඳයි. ඊළඟ ප්‍රශ්නය. අවසරයි ගරු ස්වාමින් වහන්සේ. භාවනා කිරීමට යොමු වී ටික දිනකි. පාසල් වසා ඇති නිසා ළමුන්ට ඔන්ලයින් පාඩම් කරන අතරතුර සතුටුමත් වීමට උත්සාහ ගතිමි. සතුටුමත් සක්මන කොන්ක්‍රීට් ගල් සහිත පොළවක සිදු කළෙමි. පෙර දින දැනුණු ආකාරයටම සංවේදන දැනුනි. පාදවලට මාරුවෙන් මාරුවට පීඩනය සිසිලස උණුසුම් බව දැනුනි. වෙනසක් නොවුනි. බිම සිටිනා කෝඹියන් දුටිමි. ඔවුන් නොපෑගෙන ලෙස පාද තැබුවෙමි. අවුට ශබ්ද ඇසුණත් ඒ කිගේ සිත යොමු නොවුනි. මෙසේ විනාඩි 20ක් පමණ සක්මන් කරන විටදී ලොකු පුතා කීප වරක් කතා කරනවා ඇසුණා. ඔහුට පිළිතුරු දුන් විට ඔහුගේ පැණිය වූයේ
කිලිතුල්ලෙක් උඩ තත්ත්වයේ සිට බිමට දැමූ විට සතාට හානියක් වේදයි කියා. එවිට මට සියුම් කනස්සල්ලක් වාගේ දෙයක් දැනුනි. මේ ළමයි ලොකු වෙලක් කියලා. වරහන් ඇතුලේ ඔහු මොරටු විශ්වවිද්‍යාලයේ අවසන් වසර සිසුවෙක්. නැවතත් එම සිතුවිල්ලෙන් බැහැර වී ඔහුට පිළිතුරු දුන්නේ. සතිමත් පරයන්කය. එහිදීද වෙනසක් නොදුටුවෙමි. සුලන් රැල්ල ඇදී මහා පිටවීම දැනුනි. ශරීරයේ ඍජුව තබා ගැනීම වෙනදාට වඩා පහසුවක් දැනුනි. ටික වේලාවකට පසු ශරීරයේ ගෝණයක්සේ ඇදෙන ස්වභාවයක් දැනුනි. ගරු ස්වාමීන් වහන්සේ සමා වේලා මට උපදෙස් ලබා දෙන්න. පෙරවන් සරණයි. ශ්‍රීපාලි ජයසේන හලාවත. එපමණයි ස්වාමීන් වහන්සේ. හොඳයි. තව ඉතින් දිගට කරගෙන යන්නයි තියෙන්නේ. ඉතින් අපිට තාමත් අර අපි සම්මුති මට්ටමේ තමයි ඉන්නේ. දැන් ඔකේ සාමාන්‍යයෙන් රටාවක් තියෙනවක වැඩෙන. ඒක මේ අතිපූජ්‍ය සයාඩෝ වූ පණ්ඩිතාභිවන්ද සායනාංශයේ එහෙම ඒ පියවර රාශියකින් පෙන්ලා තියෙනවා. ඒ සාමාන්‍යයෙන් අපි මේ සම්මුති මට්ටමකින් පටන් අරගෙන එහෙම යනකොට ඊට පස්සේ විවිධ විදිහට ආකාර නිරූපණය වෙනවා. දැන් ඔය ගෝණියක ඉන්නවා ගතියක්. එහෙම නැත්නම් ඇවිදිනකොට ඒක නිකන් බයිසිකලයක් පදිනවා වගේ ගතියක්. හබල් ගන්නවා වගේ ගතියක්. ඒ වගේ අර අපේ අත්දැකීමම වෙනස් අන්දමකින් අපි දැන් අර්ථකථනය කරනවා. කලින් ඉතින් එහෙම නෙමෙයි අපි ඇවිදින බවවත් අපි දන්නේ නැහැ. අපි වෙන ලෝකෙක ඉඳද්දි තමයි කය ඇවිදලා තියෙන්නේ. නමුත් දැන් එහෙම නෙමෙයි. අපි හොඳට මේ ඇවිදින කය දිහා බලමින් තමයි කාලය ගත කරලා තියෙන්නේ. අතීතෙත් නෙමෙයි අනාගතෙත් නෙමෙයි මේ මොහොතේ කය ඇවිදිනවා. එතකොට ඒ ඇවිදින කය දිහා බලනවා. එතකොට ඔන්න කාලයක් එහෙම කරද්දී ඔන්න තමාට තේරෙනවා මේක නිකන් හරියට හබල් ගන්නවා වගේ. මේක නිකන් බයිසිකලයක් පදිනවා වගේ. ඒ වගේ අපි ඒකට දැන් අලුත් අර්ථකථනයක් දෙනවා. ඒ වගේ තමාට දැන් අපි ඉඳගෙන ඉන්නවා. ඉඳගෙන ඉන්නකොටත් අපි නිකන් කලක් තිබ්බා වගේ, හුඹහක් බැඳා වගේ, ගෝණියකට බැස්සා වගේ. ඒ වගේ අපිට මේ தત્ත්වය ගැන වෙනත් සංඥා මට්ටමකින් දැන් යම් අලුත් අර්ථකථන ලැබෙනවා. ඉතින් ඕකත් පසු කරගෙන යන්න අවශ්‍යයි. ඉතින් ඔය தત્ත්වය පවත්වමින් දැන් ඇතුළතම හිත ඉන්න ගතිය තේරෙනවා නම් ඊට පස්සේ මේ ඇතුලේ මොකද්ද වෙන්නේ කියලා විස්තර කරලා බලන්න. විග්‍රහ කරලා බලන්න. හුස්ම ගන්න හැටි, උදරය පිම්බෙන හැකිලෙන හැටි, හෘද ස්පන්දනය සිද්ධ වෙන හැටි, සමහරවිට රුධිරයේ සංසරණය සිද්ධ වෙන හැටි. ඉතින් මේ හැම දෙයක්ම බලන්න පුළුවන්. ඉතින් ඒකෙනුත් එහෙම බලා ඉඳන් සමහරවිට තමන්ගේ හොඳට හිත කාවදිනවා යම් ක්‍රියාවලීන් ඔස්සේ. අපි තුමු අපේ හිත හොඳටම තේරුම් ගන්න කැමති පිම්බීම හැකිලිම කියන කමටහන්. ඒකට ඒකම හොඳට විස්තර කරලා බලන්න උත්සාහන්ත වෙනවා. අපි තෝරගත්තාන්නේ ඒක. දැන් ඒකටම නැවත හිත නංවමින් ඒකෙම වැඩි වෙලාවක් හිත පවත්වමින් අනිකුත් සියලු දේවල් අත්හැරලා දාලා මේ කුඩා සංසිද්ධිය මේ බොහොම සරල අත්දැකීමක්. ඒ සරල අත්දැකීම තුළ අපේ සතිය තීව්‍ර කරගන්න, තියුණු කරගන්න උත්සාහන්ත වෙනවා. ඉතින් ඔන්න ඔය වගේ රටාවකට යමු වෙන්න අවශ්‍යයි. ඒ නිසා මේ පැත්තෙන් තව ටිකක් උත්සාහන්ත වෙන්න කියලා කියන්න පුළුවන්. So last question, it's in English. Most Venerable Bhante, I do daily walking meditation. Without noting, I feel the mind is relaxed. The mind deviates from touch to thoughts or subtle sensations. But I just watch whatever arises with equanimity. Some days the sleepiness and boredom is very intense, and the mind commands me to sleep or drink tea. But I don't give it into the mind, but continue for an hour. When I listen to a sermon and do walking meditation, then I am not that sick. But then, after listening to yesterday's sermon on Viraga Sanna, is this boredom, sleepiness, Viraga Sanna? Also, if it is Viraga Sanna, is it correct to listen to sermon while doing walking meditation? Please advise me, Bhante. May Bhante and all organizers attain Nirvana in this life itself. That's all. Yeah. So basically it can be Viraga Sanya that actually you can verify. Basically the proper Viraga Sanya has to come through the wisdom. As I have discussed on yesterday, it is not just the boredom. I mean, we can simply have boredom when I didn't get a call, when I didn't get a message. So I have no enjoyment. Then I feel bored. So this is the typical explanation of boredom. But here it is not exactly like that.
say we have selected certain various say observations or various phenomena, how they are behaving, and we are constantly observing it. So as a result of this continuous observation, so mind has recognized certain features of these various phenomena. So say for example, how transient they are, how unsatisfactory they are, and how non-governable they are. So likewise, so these are the aspects of the wisdom that we were able to grow as a result of this continuous observation. Now, because of this kind of an understanding, now those various phenomena loses their, say, interest or loses their various information. Now everything looks like kind of a monotony. Everything has lost their details. Everything has lost their boundaries, demarcations. As a result of that, now we feel bored. So you need to see whether how you really feel bored, how this boredom has arisen. So is it just because that in-breath and out-breath simply has faded and you have nothing to do? Is it because of this now the boredom has come? Or whether, as I mentioned, that you have observed various phenomena for a considerable period of time, as a result of they become somewhat blurred and there are no say significant demarcations. So as a result of that, the mind feels bored. So is this the situation? So you yourself have to verify why this boredom has come. So anyway, you seems to have an interest in Dhamma. So you are investigating how things are happening. So that's a good sign. So you may continue your practice. හොඳයි. ඉතින් අපිට ලැබිලා තියෙන ලිඛිත ප්‍රශ්නේ එපමණයි. කවුද මේ කීප දෙනෙක් අප උස්සන් ඉන්නවා. අපි එහෙනම් අවස්ථාව දෙන්න පුළුවන්. එහෙමයි. ඔව් ප්‍රියංකා. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ පටිගත කරන ලද කමටහනක් තියෙනවා. ඒවත් මහත්මයා මට එවන තියෙනවා ඉදිරිපත් කරන්න කියලා. මම ඒක ඉස්සෙල්ලා ප්ලේ කරලා ඉන්නම්. හරි. මම කට්ටිනේ විජේසේකර මට භාවනාව ගැන යමක් කියන්න තියෙනවා මහත්තයා. මම දැන් අවුරුදු 12ක් වෙනවා භාවනාවට යොමු වෙලා. මුලින්ම ආනාපාන සති භාවනාව කරේ, පස්සේ මම පිම්බීම හැකිලිම කරේ. දැන් මම වර්තමාන මොහොතේ ඉන්න අවස්ථාව පංච ඉන්ද්‍රියයන්ගෙන් අරමුණු ගන්න එක සම්පූර්ණයෙන්ම නැවතිලා තියෙන්නේ. මම භාවනාවේ මේ කියන්නේ මේ රූපකය කියන්නේ වෙන්වීමක් නැහැ මේ බාහිර පරිසරයත් එක්ක. ඒ කියන්නේ සම්පූර්ණ බාහිර පරිසරයේ රූපකයයි කියන්නේ එකමයි. ඒ කියන්නේ එතන සටහනක් ආකාරයක් නැහැ. හිත මේ තුලට යොමු වීමකින්මයි තියෙන්නේ. භාවනාව කියලා වාඩි වෙච්ච අවස්ථාවක මේ මුල් අවස්ථාවේ භාවනාවට යොමු වීමක් සිද්ධ වෙන්නේ කකුල ළඟ මේ වායෝ ධාතුව චුට්ටක් එහාට මෙහාට යන එක. එතන තමයි බලාගෙන ඉන්නේ. ඒ බලාගෙන ඉන්න අවස්ථාව ඊට පස්සේ ඒක ඇති වෙලා යනවා. ඇති වුණා පස්සේ එතන යම් ඇතිවීමක් නැතිවීමක් තියෙන අවස්ථාවකටපත් වෙනවා. ඒක කියන්නේ මේ පැවැත්මක් නැහැ. එතන ඇතිවීමක් නැතිවීමක් තියෙනවා. ඔය අවස්ථාවේ තමයි මේ භාවනාවේ සිටින අවස්ථාව. දැන් සාමාන්‍ය ජීවිතයේදී මේ කය දැනෙන්නේ නැහැ. ඒ වුණාට කය දැනෙන්නාට හිත මේ කියන්නේ මේ කය ඇතුළටම වෙලා යොමු වෙලා තමයි තියෙන්නේ. පිටත අරමුණු පේනවා හැෙනවා ඒවා එච්චර කියන්නේ ඒවා පස්සේ තමයි යමක් නැහැ. ඒවත් නිකන් සාමාන්‍ය විදිහට හැම සත්‍යම හැෙනවා රූප පේනවා ක්‍රියාවකට යොමු වීමක් තමයි හැම මොහොතෙම තියෙන්නේ. ක්‍රියාවත් එක්ක තමයි මට මේක ගැන පොඩ්ඩක් යන විදිය නිවැරදි කියලා හිතෙනවා. ඒ වුණාට ඒක මට ස්වාමීන් වහන්සේ නමකින් දැනගන්න අවශ්‍යයි. ඊළඟ සරණයි. හොඳයි.
ඉතින් ඒක තමයි. මේ මෑනියන්ට පොඩ්ඩක් අපිත් එක්ක ජොයින් වෙන්න පුළුවන් නම් හොඳයි. ඉතින් යන විදිහේ වැරද්දක් නැහැ. අපි කාලයක් භාවනාව වඩද්දි දැන් අදත් කීප දෙනෙක්ගේ වාර්තාවල එක කියුණා. ඒ කියන්නේ රූප පෙනුනට ඒ ඔස්සේ යන්නේ නැහැ. ශබ්ද ඇහුනට ඒ ඔස්සේ යන්නේ නැහැ. ගඳ සුවඳ දැනුනට ඒ ඔස්සේ යන්නේ නැහැ. රස දැනුනට ස්පර්ශ දැනුනට හිතට සිතුවිලි ආවට ඒ ඔස්සේ යන්නේ නැහැ. හිත යම් විවේකයක් භුක්ති විඳිනවා. ඉතින් ඒ විවේකය, ඒ විරාගය, ඒ ප්‍රඥාව හරහා තමයි ලැබෙන්න තියෙන්නේ. ඉතින් අපි දැන් සාකච්ඡා කරද්දිත් ඒ විරාග සංඥාවේදී ඒ தත්ත්වය තමයි මතුවෙන්නේ. අරමුණු නැතුව නෙමෙයි, අරමුණු නොදන්නවා නෙමෙයි, අරමුණු නොපෙනෙනවා නෙමෙයි, අරමුණු පේනවා. ශබ්ද නොඇසෙනවා නෙමෙයි, ඇසෙනවා. නමුත් හිතට ඒ ඔස්සේ දුවලා ගිහිල්ලා කතන්දරයක් ගොතන්න, ඒ ඔස්සේ ගිහිල්ලා ඒ අරමුණට බැස ගන්න, ඒක අල්ල ගන්න, උපාදාන කරගන්න හැම උමනාවක් නැහැ. හිත ඊට වඩා විවේකයක් දැන් අත්විඳිනවා. සාමකාමී ගතියක් අත්විඳිනවා. හිත නිකන් කයත් එක්කම වගේ ඉන්නවා. හැබැයි කයෙත් බලන්න, කයෙත් එක තැනකට යොමු වෙලා නැතුව ඇති. එක තැනකට බැහැගෙන අල්ලගෙන නැතුව ඇති. දැන් අපිට අනිත් අරමුණු ඔස්සේ නොගියට කය අල්ලගෙන ওই தත්ත්වය ගන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් යම්ස කෙනෙක් සක්මන් භාවනාවක් කරද්දී මුල් කාලෙදී හිත එහෙ දුවනවා. හැබැයි පස්සේ හිත ටිකක් කීකරු වෙලා අපේ කියන තැන ඉන්න පටන් ගන්නවා. වම් පාදේ ඉන්නවා, දකුණු පාදේ ඉන්නවා, තද ගතියක ඉන්නවා, රළු ගතියක ඉන්නවා. ඒතර රූප දැක්කට යන්නේ නැහැ, සද්ද ඇහුනට යන්නේ නැහැ, ගඳ සුවඳ දැනුනට යන්නේ නැහැ. හැබැයි ඒ කය තුල Taman ඒ දැන් මේ මොහොතේ දැනෙන දේත් එක්ක හිත හොඳට බැහැගෙන ඉන්නවා. හැබැයි මේ කියන මට්ටමේදී එහෙමත් කයේවත් කොහෙවත් බැහැගෙන නැහැ. මේකත් පොඩ්ඩක් පරීක්ෂා කරලා බලන්න. ඉතින් එතකොට තමයි අන්න හිතේ එක්තරා අන්දමක අතමිදීමක්, නිදහස් වීමක්, බොහොම සරල අරමුණු ඇසුරු නොකරන තත්වයක්, අනිශ්චිත ස්වභාවයක් ඒ බුදුරජාණන් වහන්සේ පෙන්නන ඒ සතිපට්ඨානේ නැවත නැවත මතක් කරලා දෙන ඒ අනිශ්චිතෝච විහෙරති නචකින්චි ලෝකේ උපාදීයති කියන ඒ බඳු අත්දැකීමක් යෝගාවචරයක් ලබන්නේ. ඉතින් මේ මෑනියන්ගේ වார்த்தාවේ ඒ බඳු තත්වයක් තමයි නිරූපණය වෙන්නේ. ඒක නිවැරදි තත්වයක්. ඒක තවදුරටත් පවත්වන්න අවශ්‍යයි. තමන් බලන්න ඒක සක්මනේදී දැන් ගන්න පුළුවන්ද? වැඩි වෙහෙසකින් තොරව ඔක පවත්වන්න පුළුවන්ද? ටක් ගාලා එතෙන්ට හිත දාන්න පුළුවන්ද? කොච්චර වෙලාව ඒ තත්වයේ තුල පවතින්න පුළුවන්ද? ඊළඟට හිත බොහොම මතු පිට ගැඹුරු සමාධියකට යන්නේ නැතුව බොහොම මතු පිටම ඉන්න පුළුවන්ද? ওই විදිහටම නැත්නම් ඒකට තියෙන බාධාවන් මොනවද? ඒ මොන කෙලෙසින් නිසාද ওই தত্ত্বය අපිට අහිමි වෙන්නේ? ඔන්න ඔය හරහා තමයි අපි තව ඉස්සරහට අපේ කෙලෙස් හඳුනා ගනිමින් ඒවා දුරු කරමින් ඉදිරියට යන්න තියෙන්නේ. හොඳයි. ස්වාමීන් වහන්සේ අත් දෙකක් එසවෙලා කියනවා. ඒගොල්ලන්ට ප්‍රශ්න ඉදිරිපත් කරන්න අවසරයි. හොඳයි. දිනේෂ් වන්පතිරණ මහත්මයා කරුණාකරලා අන්මියුට් කරලා කමඨහන් වාර්තාව ඉදිරිපත් කරනවාද? සමාවෙන්න දිනේෂ් වන්පතිරණ මහත්මයා. අවසරයි ස්වාමීන් වහන්සේ. ඔකේ අම්මා. මම මීට ඉස්සෙල්ලා ගිය සතියේ ඔබ වහන්සේගෙන් ලිඛිතව උපදෙස් ලබා ගත්තා. මම ඒ කියපු විදියට පොඩි වෙනස් වීමක් කරගෙන තමයි අද දවසේ ඔබ වහන්සේගෙන් මේ උපදෙස් පතන්නේ. මම සක්මන් භාවනාවට වඩා මේ පරයන්ක භාවනාව තමයි වැඩිපුර වෙලාවක් කරන්නේ ස්වාමීන් වහන්සේ. සක්මන් භාවනාව කරනකොට ඒකට හේතුව සක්මන් භාවනාව මම මුලින් වම දකුණ විදියට කරා දැන් කරන්නේ සක්මනේ මුල මැද අග පාදයේ තබනකොට මුල සහ ගෙන යනවා තබනවා කියන එක තමයි බලන්නේ. ඒකත් මම දැන් ටිකක් බාධාවක් වගේ එහෙම හිතන එකත් ඒ හින්දා මම පාදයේ දැනෙන ස්පර්ශය විතරයි හිතන්නේ. තද වෙනවා තදවීම පාදයේ දිගේම ගමන් කරන ආකාරය එහෙම බල දිගටම යනවා. ඒ අතර මම හිතත් බලනවා. ඒ සක්මන් ඒ තෝරගත් ආදි ප්‍රමාණය මට සිතිවිල්ලකින් තොරව ගමන් කරන්න පුළුවන්ද? සිතිවිල්ලක් එනවද? සිතිවිල්ල කොයි වගේ එකක්ද කියලා වගේ හිතනවා. ශබ්දයක් ආවට මම ඒකට ප්‍රතිචාර දක්වනවාද? එහෙමත් ඒ විදිහටත් මම හිතනවා. සක්මනේ ඒ ගමන් මාර්ගය උමා කරනකොට මට සිතිවිල්ලක් ආවේ නැත්නම් මට පොඩි සතුටකුත් දැනෙනවා. සිතිවිල්ලක් ආවද කියලා මම පැහැදිලිව බලනවා. ස්වාමීන් වහන්සේ මට හැමදා මේ නවකදී ඉඳලා නිදිමතක් දැනෙනවා. තදට නිදිමතක් දැනෙනවා. මම ඉතින් දැන් ඔබ වහන්සේ ඊයේ කිව්ව විදිහට මම ඒක විරාග සංඥාවක් විදිහට හිතාගත්තා.
නිදිමත ඇවිල්ලා මට සමහර වෙලාවට නිදිමතින් ගැලවීමක් නැති තරමටම නිින්දට යන විනාඩි 15ක 20ක සක්මණ ඉවර කලිවල විනාඩි 15ක 20ක නිින්දටත් මම යනවා. නිින්දට ගිහිල්ලා නැගිටලා නැවත ප්‍රබෝධමත් ගතියෙන් පරයන්කයට වාඩි වෙනවා. පරයන්කයට වාඩි වුණාම ස්වාමීන් වහන්සේ මම නාසිකා ඉන්න ඉරියව් දිහා බලලා ඉවර වෙලා මට තප්පර ගානකින්ම සියුම් ආශ්වාසයක් ප්‍රශ්වාසයක් දැනෙනවා. මම ආශ්වාස ප්‍රශ්වාසයේ දිගේ යනවා. මම රළු ගතිය නෑ එතනද නෑනියෝ මෙහෙමයි. දැන් එතෙන්දී මම මැදිහත් වෙනවා. දැන් ඒ කියන්නේ දැන් අපි සක්මනේදී කාලය අර විදිහට ගත වෙලා ඊට පස්සේ දැන් අර නිදිමතක් වගේ එනවනේ. ඇත්තටම ඔතන නිදිමතක් නෙමෙයි ඇත්තටම. දැන් ඔය යන ආකාරයේදී අපේ හිත අරමුණු වල දැන් අර කිව්වා වගේ විරාගයක් හිතේ පහළ වෙනවත් එක්ක දැන් අරමුණේ හිත ඉන්න කැමති නෑ. ඒ වුණාට හිත හුදකලා වෙන්න කැමති. ඒතර අන්නේ හුදකලාව තමයි දැන් ඔය නිකන් පොඩ්ඩක් නිකන් අන්ධකාර ගතියක මොකක්වත් නැති ස්වභාවයක හිස් ස්වභාවයක හිත ඉන්න දැන් පොඩි පෙළඹවීමක් තියෙන. ඉතින් ඒක දැන් එයා ඉල්ලනවා. ඉතින්දී අපි එයාට පොඩ්ඩක් ඒක ලබා දෙන්න අවශ්‍යයි. ඉතින් මෙතන අපිට ඕන නම් ඕකට අනිමිත්ත සමාධියක් කියලා කියන්න පුළුවන්. දැන් මේ නිමිති නොගන්නා තත්වයකට ඔන්න හිත යනවා. ඒකට ඒක අපි තහවුරු කර ගැනීම සඳහා මුලදී මේ සමාධිය පොඩ්ඩක් වැඩෙන්න දෙන්න ඕනේ. දැන් එක්කෙනෙකුට ඉතින් මම කියනවා සමාධියේ ඉන්න එපා කියලා. දැන් හැබැයි මෑණියන්ට කියන්න තියෙන්නේ සමාධියේ ඉන්න කියලා. මොකද මේක තාම වැඩෙන අවස්ථාවනේ. ඉතින් අපි මුල් ඉස්සෙල්ලා ඒ தත්ත්වය හොඳට අපි හුරු කරගන්න ඕනේ. தත්ත්වය හොඳට තහවුරු කරගන්න ඕනේ. තාම තහවුරු වෙලා නැහැ. තාම මේ පටන් ගත්තා විතරයි. දැන් මේ අලුතෙන් ලබන අත්දැකීම. ඒතර මෙන්න මේ අත්දැකීම තුළ අපි හොඳට තහවුරු වීමක් අවශ්‍යයි. ඒ නිසා මෙතෙන්දී හිතන්න දැන් සක්මනේ අර විදිහට යමින් එමින් හිටියා. ඒ අරමුණු කෙරෙහි බලමින් වාසය කළා. දැන් මෙනෙහි කිරීමක් කරන්න හිත දෙන්නේ නැහැ. ඒක ගොරෝසු බව තේරෙනවා. අරමුණ මෙනෙහි කරන එකත් අත්හැරලා දැම්මා. දැන් මේ සියුම් ලක්ෂණ දකිමින් වාසය කරනවා. ඊට පස්සේ අන්න හිත නිකන් ඒකාග්‍ර වෙන්න පටන් ගන්නවා. එතකොට එහෙම ඒකාග්‍ර වෙන්න දෙන්න. එහෙම මේ නින්ද කියන එක ඔතෙන්දී තියෙන්නේ. ඔක ඉතින් එකපාරටම අපිට සාර්ථකව කරගන්න බෑ. ඔකේ මුලදී සමාධිය වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා තමයි නින්ද පැත්තටත් බර වෙන්නේ සමහර ලාවට. එතකොට හැබැයි අපි ඒක එකපාරටම කඩන්නත් සුදුසු නෑ. يعني පොඩ්ඩක් සමාධියට බර වෙලා තමයි වැඩේ පටන් ගන්නෙ. හැබැයි එතෙන්දී අපි මේ විනාඩි 15ක් විනාඩි 20ක් අපි තත්ත්වයේ ඉන්නවා. අර මෑනියෝ කිව්වා වගේ ඉතින් ඒකෙන් අවදි වෙනකොට බොහොම ප්‍රබෝධමත් ගතියක් තමයි දැනෙන්නේ. ඊට පස්සේ හැබැයි ඕක දැන් තව දියුණු කරගෙන යනකොට හැබැයි අපිට සක්මන දිගට කරගෙන යන්න එතනින් තමයි හිතේ අවදිය තව ටික තව හදලා දෙන්නේ. සතිමත් බව තව වර්ධනය කරලා දෙන්නේ. එතකොට අර ඔය යන සමාධිය නිදිබර ගතියෙන් අයින් වෙලා හොඳ ප්‍රබෝධමත් ගතියකින් පවත්වන්න පුළුවන්කමක් ලැබෙනවා. හැබැයි හොඳට බලන්න එතෙන්දී හිත මොකක් හරි අරමුණක් අල්ලගෙන මොකක් හරි අරමුණක් තුළ බැසගෙන ඉන්න ගතියක් තියෙනවා. නැත්නම් බොහොම විවේක ගතියක් නිකන් දිග ගමන වෙහෙසලා ගිය කෙනෙක් නිකන් නතර වෙච්ච ගතියක් සැහැල්ලු ගතියක් එහෙම දෙයක්ද තමන් අත්දකින්නේ කියලා ටිකක් පරීක්ෂාකාරීව බලන්න. හොඳයි. ස්වාමීන් වහන්සේ මම පරයන්කේ යන මම කියන්නද? හරි කියන්න. පරයන්කේ මට ස්වාමීන් වහන්සේ ඊට වඩා වෙනස් අත්දැකීමක් තියෙන්නේ. මම ඉඳගෙන ඉන්න ඉරියව්ව ගැන හිත යොමු කරලා ටිකක් වෙලා ඉන්නකොට තප්පර ගානකින් මට හුස්ම රැල්ල ඉහළ පහළ යනවා දැනෙනවා. මම මේ ඔස්සේ හුස්ම රැල්ලේ වෙනස්කම් නිරීක්ෂණය කරනවා. විනාඩි 5ක් 10ක් වගේ යනකොට මට හුස්ම රැල්ල නොදෙනී යනවා. මම ඒ නොදෙනී ගිහිල්ලා මට මුල් අවස්ථාවල නැවත හුස්ම රැල්ල එක වතාවක් මට 14 වතාවක් හුස්ම රැල්ල නැවත මතුවුණා. මම ඒක නොදැනීම මට ගණන් කෙරුණා. ඊට පස්සේ මට 6 වතාවක් ඒ කියන්නේ එක හුස්ම රැල්ල 6කට 14ට කැඩුනා කියන එකද ඔය කියන්නේ? හුස්ම රැල්ල ස්වාමීන් වහන්සේ දැන් නැති වෙලා ගිහිල්ලා තප්පර ගානක් තිබිලා ආයිමත් වෙනවා. වෙලා තිබිලා තප්පර ගානක් ගිහිල්ලා ආයිමත් වෙනවා. හරි. ඒ විදිහට. හරි. එහෙම තිබිලා ස්වාමීන් වහන්සේ දැන් වෙනකොට මට හුස්ම රැල්ල ආපහු මතුවෙන්නේ නැති තත්වයක් තියෙනවා. හරි. හුස්ම රැල්ල මතුවෙන්නේ නැහැ. මම ගැඹුරු සමාධියකට ගියා කියලා මම ගිය සතියේ ස්වාමීන් වහන්සේට ලිඛිතව එවුවා. මේ ගැඹුරු සමාධියකට ගිහිල්ලා මට සිතිවිලි ඇත්තෙත් නැහැ.
ශබ්ද ඇහුණට ඒක ගානකුත් නැහැ. තද සමාධියකට ගිහින් මට ඉන්න පුළුවන් විනාඩි 45ක් විතර මම එහෙම ඉන්නවා. ස්වාමීන් වහන්සේ කිව්වා එච්චර ගැඹුරට යන්න. එහෙමනම් ඔව් ඒක තමයි දැන් මම කලින් උත්තරේ දුන්නේ ඔය තොරතුරු ටික නොදැන. ඉතින් එහෙමනම් ඒක තමයි විනාඩි 45ක් වැඩි වගේ. ඉතින් ඒ කියන්නේ අපි දැන් ඉතින් සක්මන තමයි ඉතින් ඉස්සරහට ගන්න තියෙන්නේ. දැන් මොකද හිතේ සමාධිය දියුණු වෙගලා තියෙනවා. ඉතින් සමාධිය ඕන්ට වඩා ඉස්සර වෙන්න ගත්තොත් අපි අපේ භාවනාව අසමබර වෙනවා. දැන් සතියයි සමාධියයි ප්‍රඥාවයි කියන කාරණා තුන ගැන අපිට සැලකිලිමත් වෙ යුතුයි. සතිය ඉස්සර කරගෙන යන ගමන තමයි සාර්ථක. එතන අපිට තේරෙනවා කොයි පැත්තද වැඩි වෙන්නේ, කොයි පැත්තද අඩු වෙන්නේ, කොයි පැත්තද දැන් ඉස්සරහට ගන්න ඕනේ කියලා ඒක වැටහීමක් තියෙනවා. එහෙම නැතුව සතිය දුරලා සමාධිය ටක් ගාලා ඉස්සරහට ඇවිල්ලා වාඩි වෙච්ච ගමන් විනාඩි 45ක් විතර කොහෙදෝ නොදන්නා තැනකට වෙලා ඔහි ඉන්නවනම් එතෙන්දී ඒක තරම්ම ප්‍රයෝජනවත් නැහැ. ස්වාමීන් වහන්සේ මම ඊයේ හවස භාවනා කරද්දී මම හිතුවා දැන් එච්චර ගැඹුරට යන්න ඉස්සෙල්ලා මම කයේ දැනෙන වෙනස්කම් බලනවා කියලා. මට අර මස් පිටු වල දඟලන ස්වභාවයක් මම ඒ දෙස්ත බලාගෙන හිටියා. නැවත කොන්දේ වේදනාවක් ආවා. ඒකේ කුලමැද අග බැලුවා. එහෙම බලාගෙන ඉඳලා ඊට පස්සේ මම සිතුවිලි ගැන බැලුවා ස්වාමීන් වහන්සේ. මම බැලුවා කාමච්ඡන්දයක් තියනවද කියලා. ඒත් නෑ. ව්‍යාපාදයක් එහෙම කින මිද්‍යාවක් තියනවද? කින මිද්‍යාවක් ඇත්තෙම නෑ. සැකේකුත් නෑ. එහෙම නෑ කියලා මම හිතුවා කුසාසිතක් වැඩෙනවා කියලා ඉන්න ගමන් මට ආයි පොඩියට හිතුණා මගේ හිතවත්ම කෙනෙක්ට මේක මෙහෙම කරන්න කියලා කියනවාද කියලා. එතකොට මට හිතුණා ටක් ගාලා ඒක මේ ඥාති විතර්කයක් තමයි මතුනේ කියලා. එහෙමත් මම එතන තණ්හාවක් ඒකාවේ කියලා ඒක දුරු කරන්න ඕන කියලා හිතවිල්ලක් ආවා. මම නැවත මේ ආයි ඊළඟ මොහොතේ බැලුවා කාම තණ්හාවක් කාම ඡන්දයක් තියනවාද කියලා. ඒත් නෑ. එහෙනම් මම සැරින් සැරේ වරින් වර මම සිතිවිලි දෙසත් මේ අර ධර්ම කොටස් වලින් මම දැනගත්ත දේවල් අනුව හිතේ මොන විදිය තත්ත්වයක්ද වැඩ කරන්න කියලා බැලුවා. තද ගැඹුරු සමාධියකට ගියේ නෑ ස්වාමීන් වහන්සේ. ඒ මට්ටම හොඳයි. ඔය කළා තියෙන එක හොඳයි. එතන ප්‍රඥා මූලික බව තියෙනවා. දැන් හිතේ අපි හොඳට සතිය තහවුරු කරගත්තා. ඊට පස්සේ සම්පජඤ්ඤයට තමයි අපි තැන දෙන්න ඕනේ. සතිය ඊට පස්සේ සම්පජඤ්ඤය එකට එකතු කරන්න ඕනේ. ඒකට තමයි දැන් අය මෑනියු කළා තිනවා වගේ. ඒ කියන්නේ කොහොමද මේ හිත වැඩ කරන්නේ කියලා හිතනවා, මේ වේදනාවන් වැඩ කරන්නේ කොහොමද කියලා හිතනවා, මේ කයේ ක්‍රියාකාරීත්වය ගැන හොඳට හොයලා බලනවා. ඒ තුල තමයි ප්‍රඥාව වැඩෙන්න පටන් ගන්න. ඔව්. ස්වාමීන් වහන්සේ මේ කරගෙන ගියපු විදිය ඔය දෙවණියට අන්තිමට කියපු විස්තරය කරගෙන යන්න. හොඳයි. ඔව්. දැන් එතෙන්දී හිතේ ඒකාග්‍රතාවයේ පවත්වමින් ඒ හොඳට ඒ විවිධ සංසිද්ධීන් මතුවෙනකොට ඒ සංසිද්ධිය ගැන හොඳ සියුම්ම දකින්න උත්සාහන්ත වෙන්න. හොඳයි ස්වාමීන් වහන්සේ. හොඳයි. පෙරවන් සන්නයි. ස්වාමීන් වහන්සේ තව 8ක් ඉස්සෙවිලා තියෙනවා අවස්ථාව ලබා දෙන්න පුළුවන් ස්වාමීන් වහන්සේ. හොඳයි. හරි. සුලියා මහත්මිය කර්ණාකලා නියුත් කළා WhatsApp ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරන්න. මහත්මිය මහත්මයා ස්වාමීන් අවසරයි. හොඳයි. එනවද? ඔව්. ස්වාමීන් වහන්සේ මම සක්මන් කරද්දී මගේ සක්මනේදී මම මුලින්ම හිතුවේ වම දක්න කියලා. ඊට පස්සේ ඒකේ ස්පර්ශය ගැන හිතුවා. ඊට පස්සේ දැන් මම ගමන් කරන්නේ කකුලේ ඉස්සෙනකොට ඒක නැති වෙනවා, තියෙනකොට ඇති වෙනවා කියලා. දැන් මට එච්චරයි. දැන් ඒ ආකාරයට තමයි සක්මන වෙන්නේ, ඇති වෙනවා නැති වෙනවා කියලා. එහෙම හිතුවට කමක් නැද්ද? අනිත් ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ මට ගොඩක් වෙලාවට පාර මට හොඳටම දැන් පාර ක්ලියර්නේ. එතකොට ස්වාමීන් වහන්සේ මට S2 වහගෙන ඉස්සරහට යන්නමයි හිතෙන්නේ. ඒක හොඳ නැහැ. ඔව්. ඒ කියන්නේ එතෙන්දී ඇත්තටම අපි ආයෙත් සක්මන හරහාත් සමාධියට තමයි එන්නේ. එතන වාසිත් තියෙනවා අවාසිත් තියෙනවා. ඒ කියන්නේ දැන් උතෙන්දී
සතිය යටපත් වෙලා සමාධිය ඉස්සරහට ඇවිල්ලා අපි අර බොහොම පටු දෘෂ්ටි කෝණයක තමයි එතකොට භාවනාව වැඩෙන්නේ. නමුත් සක්මනේදී ඊට වඩා නිකන් පුළුල් ගතියක් තියෙනවා. රූප පෙනෙද්දී අපි ඒව ඔස්සේ නොගිහින් අපේ අවධානය යටිපතුලට ගන්නවා. සද්ද ඇහෙද්දී ඒව ඔස්සේ නොගිහින් යටිපතුලේ අවධානයට ගන්නවා. එතකොට තමයි ඒක තියෙන්නේ එක්තරා අන්දමකින් අභියෝගශීලී ගතියක්. දැන් අපි පරයන්කේ එහෙම එකක් නෑ. අපි පරයන්කේදී සද්දත් අඩු තැනක් තෝර ගන්නවා, S2ක් වහ ගන්නවා, කයත් හොල්ලන්න නැතුව ඉන්නවා. එතකොට හිත සමාධි වෙන්න තියෙන හැකියාව හුඟක් වැඩි. ඒක ඉතින් අවශ්‍යයි මුලදී. මොකද හිත හරිම කලබලකාරී. ඉතින් ඒ නිසා අපි මේ බඳු පරිසරයක් තෝරගෙන මේ විදිහට බොහොම මේ සීමා පනවගෙන තමයි මේ කටයුත්තේ නිරත වෙන්නේ. ඒ නිසා ඉක්මනට මේ කටයුත්ත සාර්ථක කරගන්න පුළුවන්. නමුත් සක්මනේ තියෙන්නේ වෙනහන්ස කියන්නේ මට කොහොමද සද්ද ඇහුණත් ඒවට අවධානය යන්නේ නැහැ. රූප පෙනුනත් අවධානය යන්නේ නැහැ. ඒ වුණත් අර හිත හැමතිස්සෙම ඇස් වහගෙන යන්න කැමැත්තක් දක්වනවා. නමුත් මම එහෙම කරන්නේ නැහැ. හරි. ඒක එහෙම කරන්නේ එනම් සුදුසු නෑ නේද ස්වාමීනි? ඔව් සුදුසු නෑ. සුදුසු නැහැ. හැබැයි ඉතින් දැන් ඕකෙදී වෙන්න පුළුවන් තව එකක් තමයි අපි අර විදිහට ඇස් අරගෙන ටික වෙලාවක් සක්මනේ යෙදෙනකොට ඉබේටම ඇස් පිය වෙන්න පුළුවන්. එහෙම දෙයක් වෙනවද? එහෙම වෙන්නේ නැහැ. හරියට ඉස්සරහට ගිහිල්ලා හැරෙනකොට හොඳ අවධානයෙන් හැරෙන්න පුළුවන්. ඇස් පිය වෙන්න අවස්ථාවක් කලාතුරකින් වෙලා තියෙනවා. විතර ඒක වෙන්නේ නැහැ. නෑ එහෙමනම් ඉතින් ඇස් අරගෙනම යන්න. සක්මනේදී ස්වාමීන් වහන්සේ දැන් මුලදී මම බැලුවනේ ස්පර්ශයේ මේ ඒ කියන්නේ රළු බව, ටයිල් එකේ සිනිඳු බව මුලදී මම ඒ වගේ බැලුවා. දැන් මට වැටෙන්නේ දැන් මම පය උස්සනකොට නැති වෙන බවයි තියෙනකොට ඇතිවීමයි. නැතිවීම ඇතිවීම. ඔය දෙක තමයි මම මේ සිතුවිල්ලේ ඒ විදිහට තමයි බලන්නේ. කමක් නැහැ. ඒකේ කියන්නේ ඇති වෙන්නේ නැති වෙන්නේ මොකද්ද? මොන අරමුණද? ස්පර්ශය නැති වෙනවා. ඉස්සෙනකොට ස්පර්ශය නැති වෙන බවත්, කකුල තියෙනකොට ස්පර්ශය ඇති වෙන බවත් තමයි වටහන්නේ. හොඳයි. කමක් නැහැ. දැන් ඒක දැන් අපිට මෙහෙමනේ මුලදී තේරෙන්නේ දැන් ස්පර්ශයක් තියෙනවා. ඔන්න ඒක හටගත්තා. ඒක ඔන්න විනාඩියක් විතර තිබුණා. ඊට පස්සේ ඔන්න ඒක අවසන් වුණා. අපි එහෙම කියමුකෝ. කකුල පාත් වෙලා තියෙන තාක්, පොළවේ වැදලා තියෙන තාක් ස්පර්ශය තිබුණා. දැන් ඔන්න පවතිනවා. ඔන්න දැන් මම කකුල ඉස්සුවා. ඔන්න ඊට පස්සේ දැන් ඉවරයි. ඕක ඔතනින් පටන් ගත්තට කමක් නැහැ. හැබැයි ඉතින් ඕක තව සියුම් වෙන්න ඕනේ. තව සියුම් වෙලා මේ ඒ කියන්නේ ඔතන තනි ස්පර්ශයක් නෙමෙයි ස්පර්ශ රසක් ඔතන තියෙනවා. ඉතින් ඒ தත්ත්වය තේරුම් ගන්න අපේ හිතට අර අපේ සම්පජඤ්ඤය දියුණු වෙන්න ඕනේ. බොහොම තීක්ෂණ බැල්මක්, තියුණුව සතියේ යෙදීමක් හිතෙන්ට අවශ්‍යයි. එතකොට තමයි මෙතන තනි එක ස්පර්ශයක් නෙමෙයි ස්පර්ශ ගණනාවක් මෙතන සිද්ධ වෙනවා. ඒ එක එකක් ගානේ බොහොම සියුම් නැතිවීම ප්‍රවාහයක් තියෙනවා. ඒක සමහරවිට සක්මනේදී දැක ගන්නට ටිකක් අමාරුයි. පරයන්කේදී ඒක දැක ගන්න ටිකක් පහසුයි. ඒ නිසා හැබැයි මේ උත්සාහයේ වැරදක් නැහැ. මම එහෙම ගමන් කරාට ඒ කියන්නේ ප්‍රශ්නයක් නෑ. ඇති වෙනවා නැති වෙනවා කියන එක. හැබැයි පොඩ්ඩක් දැන් කොච්චර කාලයක් තිස්සේ භාවනා කරනවද? මම අවුරුදු 1කමාරක් විතර තමයි භාවනා කරේ. සක්මන මුලදී වැඩි නැහැ. දැන් තමයි මම සක්මන පැයක් කරනවා. හරි. සක්මනේදී හැබැයි එහෙමනම් දැම්ම ඔතෙන්ට යන්න කලින් තව ටිකක් ධාතු ලක්ෂණ තව මොනවද දැනගන්න පුළුවන් කියලා උත්සාහන්ත වෙන්න. ඒ කියන්නේ දැන් ඔතන තද ගතියට විතරනේ තාම හිත ගිහිල්ලා තියෙන්නේ. දැන් ඔතන සමහරවල් රළු ගති තියෙනවා, උණුසුම් ගති තියෙනවා, සිසිල් ගති තියෙනවා, මුරුදු ගති තියෙනවා, සිනිඳු ගති තියෙනවා. ඔන්න වගේ පොඩ්ඩක් ඔම තියෙනවා කියලා මම කියනවා ඇත්තද මේ කතාව කියලා නිකන් පුංචි කුතුහලයකින් හොයලා බලනවා. එතකොට තමන් නොදකපු අලුත් අත්දැකීම් තමන්ට ලැබෙන්න පටන් ගන්නවා. ඒක අවශ්‍යයි. එතනින් තමයි එතකොට අපිට යම් විවිධත්වයකට එක්ක අපේ තුල සම්පජඤ්ඤයක් වැඩිලා. එතකොට මෙතන එක ධාතු ලක්ෂණයක් නෙමෙයි අපි හඳුනගන්නේ. ධාතු ලක්ෂණ රසක් අපි හඳුන ගන්නවා. ඒ බඳු ධාතු ලක්ෂණ රසක් හඳුනාගෙන තිබීම ඉස්සරහට පහසුවක් ඇති කරනවා. ඉස්සරහ ගමනට යම් පහසුවක් ඇති කරලා දෙනවා. හරි ස්වාමීන් වහන්සේ. ඒ වගේම තව මට පොඩි ගැටලුවක් තියෙනවා ස්වාමීන් වහන්සේගේ ධර්මදේශනාව සම්බන්ධයෙන් අහන්න අවසරද? ඔව් කියන්න. ස්වාමීන් වහන්සේ මම කරන්නේ පිළිවීම හැකිරීම. එතකොට පිළිවීමයි හැකිරීමයි සියුම් වෙලා යන අවස්ථාවක් තියෙනවා. ඒ කියන්නේ ගොඩක්ම සියුම් වෙනවා. ඒක නිතර ඉක්මනටම සියුම් වෙනවා.
ඒ කියන්නේ ඒක විරාග සංඥාවද? නෑ තාම නෑ. තාම ඉතින් ඒ අරමුණ සියුම් වීමම කියන එක විරාග සංඥාව කියන්න බෑ. අපි අරමුණ ඒක තමයි. තාම එක අරමුණක විතරක් ඔක එන්නේ නැහැ. ඒක තව අරමුණු රැසක් දැකලා හැම එකටම හැම එකේම මේ පොදු ලක්ෂණ හොඳට හිතේ මතුවෙලා දියුණු වෙලා එන තත්ත්වයක් තමයි අපි ඊයේ කතා කළේ. ඒ තත්ත්වයට හිමීට ඒවි. ඔව්. ඒකට ස්වාමීන් වහන්සේ ඒක සිව් වෙලා යනවා කියන්නේ එතන විඥානයේ දැස ගැනීම සම්බන්ධයෙන් ඒක නැති වෙලා යනවා කියන්නේ විඥානයේ දැස ගැනීමක් දුර්වල වෙනවා. එහෙම කියන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අපේ විඤ්ඤාණයට බැස ගන්න රූප අරමුණක් ගොරෝසුවට තියෙනකොට පහසුයි. හැබැයි දැන් එහෙම පහසු කමක් නැහැ. ඒකට දැන් අරමුණ බොහොම සියුම් වෙලා තියෙනවා. ඒකට සමාලාවට හිත නින්දර වැටෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙන සංඥා යා මතු කරගන්න පුළුවන්, අල්ල ගන්න පුළුවන්. ඒ වගේ පොඩි උපක්‍රම විඤ්ඤාණය යොදන්න පුළුවන්. හැබැයි ඉතින් අපි උත්සාහවන්ත වෙන්න ඕනේ එහෙම මොකකටවත් අහු වෙන්නේ නැතුව මේ ගෙවෙන අරමුණ, සියුම් වෙන අරමුණ සියුම්වම පවත්වමින් ඉදිරියට කරගෙන යන්න. ඉතින් එතකොට තාම ඉතින් අර ප්‍රඥා පැත්තට වඩා දැන් මේ අපි තෝරගත්ත අරමුණේ විපරිණාමයක් තමයි සිද්ධ වෙන්නේ. ඒව තව සිදු වෙවි යාවි. එතනින් තමයි ටික ටික ප්‍රඥාවක් වැඩිලා ඔය කතා කරපු මට්ටම් දියුණුලා එන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. හොඳයි. හරි පැහැදිලි. තෙරුවන් සරණයි. හොඳයි. තෙරුවන් සරණයි. හොඳයි පින්වත්නි එහෙනම් අද අපි පැයකුත් විනාඩි 10ක වගේ කාලයක් ධර්ම සාකච්ඡාවේ නිරත වෙලා තිනවා. එමුනම් නැවතත් අපි සවස් 4ට ධර්ම දේශනාවෙන් මුණ ගැහෙනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. හොඳයි.